අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩලා බොහෝම ඉසුරුමත් පවුලක දරුවෙක් වෙලා ඉපදෙනවා. ඒ කාලේ මේ දරුවට නම තියෙනවා සුමේද කියලා. පස්සේ කාලේ ගිහි ගියා ඇතහැරලා දාලා යනවා. ඒ සුමේද කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට නම. අම්මා තාත්තා මරණයටපත් වුණාට පස්සේ ගබඩා බාරකාරවරු ඊළඟට මේ පෙළපතේ ප්‍රධානියා වෙන මේ තරුණ පුතා අඬ ගහගෙන ගිහිල්ලා පෙන්නනවා මේ ඔබට අයිති ධනස්කන්ධයයි මේ තියෙන්නේ. මේ සියල්ලම දැන් ඔබේ කොච්චර පිරිසක් හම්බ කරපු ධනෙද මේ? හත්මුතු පරම්පරාවක ධනස්කන්ධය. ඒ වෙලාවේ අහුවා. ඇයි මේ ධනෙ හම්බ කරපු අය ගෙනිච්ච නැත්තේ කියලා. නෑ ස්වාමීනි. දැන් මේ ඔක්කොම අයිති ඔබ වහන්සේට. නිශ්ශබ්දව කල්පනා කළා මේගොල්ලෝ ඔක්කොම හම්බ කරලා තියලා ගිහිල්ලා. මට මේ වගේ වැඩක් නෑ. හැබැයි මම මේව ඔක්කොම අරන් යන්න ඕනේ. එහෙම කල්පනා කරලා රජුරුව ළඟට ගිහිල්ලා කාරණාව කීවා. රජුරුවන්ට කාරණාව කියලා දන් දෙන්න ඕනේ කිව්වට පස්සේ රජුරුවන්ගෙන් අවසර හම්බුණා. ඒ අවසර අරගෙන මාලිගාවට ඇවිල්ලා හැම ගබඩාවක්ම දොරවල් විවෘත කළා. තමන්ගේ මාලිගාවේ වාසල් පවුරෙත් හතර පැත්තෙම දොරටු ටික විවෘත කළා. අඬබෙරියක් යවුවා. සුමේද මාලිගාවේ තියෙන සියලුම ධනස්කන්ධය දන් දෙනවා. ඇවිල්ලා අරගෙන යන්න කියලා. රෑදවල් දෙකේම විවෘතයි. හැබැයි මේ දුප්පත් අයට විතරක් කියලා සීමාවක් නෑ. දුප්පත් පෝසත් තව රජවරුන්ට ඕනේ තරම් ඇවිල්ලා අරන් යන්න පුළුවන්. කිසිම ලෝභකමක් හිතුන්නේ නැද්ද කියලා සඳහන් කරනවා. මේ රන් රිදී මුතු මැණි ඒ පිළිබඳව ලෝභකමක් ආවෙම නැද්ද? ඒකට උත්තරයක් දෙනවා. ස්ත්‍රී පුරුෂයන් මල පහ කරලා ඒ දිහා හැරිලවත් බලන්නේ නැතුව පිළිකුලෙන් ආපහු යන්නේ යම්සේද? සුමේද තාපසතුමා මේ වෙලාවේ තාම තාපස නෙමෙයි. ඒ ධනස්කන්ධය ප්‍රතික්ෂේප කිරුවේ විදිහට කියලා. 7 දවසක් විතර ඒ සියල්ල දීලා ගෙදරින් පිට වෙලා ඇඳිවත විතරක් අරගෙන කැලෑවේ පොඩි පන්සලක් හදාගෙන බණ භාවනා කළා. ඒ භාවනාව තව ටිකක් දියුණු වෙවි යනකොට කල්පනා කළා අච්චර ලොකු මාලිගාවක් අතහැරලා ඇවිල්ලා මම මෙතන අතු පැලක් අල්ලගෙන දැන් මේක තෙමෙනකොට ඒක වහන් හෙවිලි කරන්නයි අපිරිසිදු වෙනකොට අතු ගන්නයි කඩා වැටෙන්න එනකොට මුක්කු තියන්නයි ඉතින් එහෙම ඕනේ නෑනේ අර මාලිගාවේ හිටියන මේකත් එපා කියලා අතු පැලත් අතහැරියා. සඳහන් කරනවා අරගෙන ආපු එක මැඳිවත් ඒකත් එපා කියලා අඳුන් දිවිසමට මාරු වුණා කියලා බෙලි වහ ගන්නට. ඒ තරම් අත්හැරියා. එහෙම අත්හැරලා භාවනා කරලා ධ්‍යාන අභිඥා ලබා ගත්තා. මේ කාලේ දීපංකර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. තාපසතුමා දන්නේ නෑ මේක බුද්ධෝත්පාදයක් කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දන්නේ නෑ. නිතරම අහසින් ගමන් බිමන් යනවා මිනිස්සු දන්නවා දකින්නවා. මහ ඍෂිවරයෙක් කියලා. මේ ඍෂිවරයා අහසින් යනවා මිනිස්සු දැකලා තියෙනවා ඒක පුදුමයක් නෙමෙයි. එක දවසක් අහසින් යන වෙලාවේ මිනිස්සු පාරක් හදනවා. ගමේ මිනිස්සු පාරක් හදන්නේ ඇයි? මිනිස්සුන්ගෙන් කතා කරලා ඇහුවා ඇයි? හදිසියේ පාරක් හදන්නේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළා මහ ඍෂිතුමනි දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානෙට වඩින්න පාර හදනවා කියලා. මිනිස්සු දන්නේ නැනේ තාපසතුමා එහෙම වගක් දන්නේ නැති බව. හැබැයි මේක ඇහෙනකොට ඇතිවෙච්ච ප්‍රීතිය කොයි තරම්ද කියන කාරණාව කියලා නිමා කරන්න බෑ. ආන් එවන් ප්‍රීතීන්ට කියනවා පස්වනක් ප්‍රීතිය කියලා. මොකද්ද මේ පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ? ආකාර 5කින් හිතේ උපදින ප්‍රීතිය. කනිකා ප්‍රීති, කුද්දකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති ආදී වශයෙන් සඳහන් කරනවා ප්‍රීතිය. ඉතින් මෙවන් ප්‍රීතියක් උපදිනවා සුමේද තාපසතුමාට. මේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා ඇහෙනකොට කවුරුවත් තර්කයක් නගයිද? සුමේද තාපසතුමාට එච්චර හැකියාවල් තිබුණා නම් බෝධිසත්වයෙක් මව් කුසට වඩිනකොටත් නිමිති 32ක් පහළ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා.
ඉපදෙනකොටත් නිමිති 32ක් පහළ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලෞතුරා බුදු වෙනකොටත් නිමිති 32ක් පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි ධම්සක් දේශනකොටත් නිමිති 32ක් පහළ වෙනවා. දැන් එතකොට මේ කාරණා දීපංකර භාග්‍යතුන් වහන්සේ සතුව සිදු වෙනකොට මේ සුමේද තාපසතුමා ජීවතුන් අතර හිටියේ නැද්ද කියලා සමහර කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. ඒකට අපූර්ව උත්තරයක් අටුවාවේ දීලා තියෙනවා. බෝසතාණන් වහන්සේ මව් කුසට වඩිනකොටත් සුමේද තාපසතුමා සමාපත්තියට සමවැදිලා. උන්වහන්සේ මව් කුසෙන් බිහි වෙනකොටත් බෝසතාණන් වහන්සේ සමාපත්තියට සමවැදිලා. උන්වහන්සේ බුද්ධත්වයේ ලබනකොටත් උන්වහන්සේ ධම්සක් දේශනකොටත් සුමේද තාපසතුමා සමාධියට සමවැදිලා හිටපු නිසා මේ නිමිති පහළ වෙනවා දැක්කේ නැහැ කියලා. ඒ තරම් සමාපත්තියක් උන්වහන්සේට තිබුණා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පහළ වුණා කියලා දන්නේ එතකොට. ඒ නිසා ඇතිවෙච්ච ප්‍රීතියට මේ පාරේ ටිකක් හදන්න ඉල්ලගත්තා. මේසු කල්පනා කළා උන්වහන්සේට 이르දි තියෙනවනේ. තිබුණා ගොඩ කරන්න බැරි මඩවලක්. මේක ගොඩ කරගන්න තියෙන හොඳම අවස්ථාව උන්වහන්සේගේ හැකියාවෙන්. උන්වහන්සේ ඒක තමයි පැවරුවේ. හැබැයි බෝසතාණන් වහන්සේ මිනිස්සුන්ට වඩා පින්කම් ගැන හොඳට දන්න නිසා කල්පනා කළා මේක 이르දියෙන් ගොඩ කරනවා කියන එක මට වටින්නේ නැහැ. නැත්තම් සුමේද තාපසතුමාට මඩවල පස් වලින් නෙමේ රන් වලින් නම් රන් වලින් පුරවන්නත් පුළුවන්. රිදියෙන් නම් රිදියෙන් පුරවන්නත් පුළුවන්. මණික් වලින් නම් මණික් වලින්ම පුරවන්නත් පුළුවන්. කල්පනා කළේ එකක්වත් මට තරම් නැහැ. මගේ කායික ශක්තිය මේ දෙන්න ඕනේ. ඒ හින්දා සමහර විට කවදාවත් උදැල්ලක් කූඩයක් අල්ලලා තිබිච්ච නැති අද්දකිය. අච්චර සැප සහිත මාලිගාවක කියනනම් උදළුවත ගෑවේ නෑනේ. අද වැඩ කරන්න පටන් ගන්නවා. බොහෝම ශ්‍රද්ධාවෙන් මඩවල පුරෝ ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සිදුවෙන අසිරිය කොයිතරම්ද කියන කාරණාව ලක්කන සූත්‍රයේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒ තරම් කරුණුගුණ කරලා සාකච්ඡා කරන්න අති දීර්ඝ කාලයක් ඕනේ වෙනවා. කෙටියෙන් කිව්වොත් මේ මහ පොළවේ උස් තැන් හැම එකක්ම මිටි වෙලා මිටි තැන් හැම එකක්ම ඉස්සෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ බලවල් ගොඩවල් මොකවත් පාරි තියෙන්නේ නැහැ. ගහක අත්තක් තිබුණොත් පාත එක්ක ඔතනින් පොළොව පාත් වෙනවා. එහෙම නැත්නම් ගහ ඉහළ යනවා. කවදාවත් කිසිමම හේතුවක් නිසා ලෞතුරා බුදු කෙනෙක් එක දශම මාත්‍රයක්වත් හිස නමන්නේ නැහැ. ඒ නිසා එක්ක පොළොව පාත් වෙනවා නැත්නම් අත්ත ඉහළ යනවා. වැස්ස වලාහක දෙවියෝ පාරට පොඩි සිරි පොදක් මල් වැස්සක් භාග්‍යතුන් වහන්සේ වඩින්න මොහොතකට කලින් බිමට හෙලනවා. ඒ වැස්සෙන් පස්සේ සුළඟට අධිපති වාත වලාහක දෙවියෝ පාරේ තියෙන කොළ රොඩු ඔක්කොම අයින් කරලා දානවා. දූවිලි නොනැගෙන්නයි වැහිපොද වැටෙන්නේ. ඊළඟට රොඩු ටික ඔක්කොම පාරේ අයින් වෙනවා. මේ වඩින මාර්ගයෙන් සිද්ධ වෙන අසිරිය. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ සලකන තරම. ඉතින් මේ ස්වභාව ධර්මයේ ගුණපුරණ උතුමන්ට මෙච්චර සලකනවා කියන කාරණාව හොයාගත්තෙත් ගුණ නැති අයට මේ තරම් ස්වභාව ධර්මයේ අකාරුණිකයි කියන කාරණාව හොයාගත්තෙත් බුදුරජාණන් වහන්සේමයි. කෙටියෙන්ම කිව්වොත් සම්මා සම්බුද්ධ දේශනාව කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මයි. ඒක භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා. ඒ ස්වභාව ධර්මය. ඒ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙන හැටි තමයි ලෝක සත්වයාට තේරුම් ගන්න බැරි. බෝසත්වරු සම්මා සම්බුදුවරු ඒ අවබෝධ කරලා ලෝක සත්වයාට කියලා දෙනවා. ඔබටත් මටත් ධර්මයේ හැටියට කියලා දීලා තියෙන්නේ ඒකයි. අපි යම් වැරද්දක් කරනවා නම් අපිට මේ ලෝක වශයෙන් හම්බෙන දඬුවමකුත් තියෙනවා. නමුත් ඒක මේ ලෝක වශයෙන් ඉවර නෑනේ. අපිට ආයතනක ඒකට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ ලෝකේ දඬුවම ලිහිල් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. කෙනෙක් අවුරුදු ගාණක් අවුරුදු 20ක් විතර අපි කියමු හිරේ වැටුණා කියලා. සමහරලාට නිදහස් උත්සව දවසක. එහෙම නැත්නම් අලුත් රාජ්‍ය නායකයෙක් පත් වුණාම ආදි වශයෙන් මේ හිරගත වෙලා වාගේ ඉන්න අයට සමහරලාට 20 කට්ටියට 10ක විතර සමා කාලයක් එක්ක නිදහස හම්බ වෙනවා. එහෙම තීරණය කරනවා. හැබැයි ස්වභාව ධර්මයේ පුදුමාකාර විශ්කාරයි. අපිට අල්ලස් දෙන්නත් බෑ. වෙනත් ඉල්ලීම් කරන්නත් බෑ. බේරෙන ක්‍රම හොයන්නත් බෑ. එකම විනිශ්චයකාරයා ස්වභාව ධර්මයයි
කරපු වැරද්ද මොකද්ද? ඒකට දෙන්න පුළුවන් සුදුසුම දඬුවම හම්බ වෙනවා. ඒ නිසා සතර අපායේ ස්වභාව ධර්මයාගේම නිර්මාණය. ඒ අපිට දඬුවම් දෙන්න හදපු තැන. ඒ දේවල් වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් අධ්‍යයනය කරලා මේ ස්වභාව ධර්මයාගේ වැඩක් කියන කාරණාව පවා අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. සුමේද තාපසතුමා මඩවලකොට කරනවා. ටික වෙලාවක් යනකොට මිනිස්සු සාදු කියනවා. ඉතින් මේ වඩිනකොට පුදුමාකාර අසිරියක් තව තියෙනවා. මොකද සඳහන් කරනවා මිනිස්සුන්ගේ අතේ පැලඳගෙන තියෙන වලල් හඬ නගනවා කියලා. මේ පැත්තට වඩිනකොට මිනිස්සු දැනගන්නවා. ඒ පැත්තේ ඉන්න ඇත්තු කල්තියම්ම ඊටාම මිහිරි හඬට කුංචනාද කරන්න ගන්නවා. මිනිස්සු දැනගන්නවාද මේ පැත්තට භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා. අශ්වයෝ තාම මිහිරි විදියට හේෂාරාව කරනවා. මිනිස්සු උදේම දන්නවා, මිනිස්සු කලින් දන්නවාද වඩිනවා මේ පැත්තේ. මිනිස්සු සූදානම් වෙනවා දම්පැන් පූජා කරන්න. මේ වගේ මහ පුදුමාකාර අසිරියක්. ඒක බුද්ධෝත්පාද කාලයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට ඉපදිලාම තමයි දකින්න වෙන්නේ. හැබැයි ඔබත් මමත් ඒ අසිරිය මේ සංසාරේ කවදාවත් නොදැක්ක අයද? ඕන තරම් දැකපු අය. භාග්‍යතුන් වහන්සේලා පහළ වුණා, ධර්මයේ දේශනා කළා. අපි ඕන තරම් ඒ තැන්වලත් හිටියා. නමුත් තාම අපි සංසාරේ යනවා. මොකද්ද හේතුව? උන්වහන්සේට අකීකරු වීමේ විපාකය. අපි අකීකරු වුණා. කියපු දේ ඇහුවේ නැහැ. ඒ හින්දා අපි තව යනවා. දැන් මේකත් බුද්ධාන්තරයක්. කොච්චර එදා අකීකරු වෙන්න ඇද්ද? අපේ හෘද සාක්ෂියෙන් දැන් කතා කරලා ඇහුවොත් ගෞතම භාග්‍යතුන් වහන්සේට ඔබ කීකරුද කියලා. හෘද සාක්ෂියෙන් උත්තරයක් හම්බ වෙනවා තාම 100%ක්ම කීකරු නැහැ කියලා. එහෙනම් වැරද්ද තියෙන්නේ අපි ගාව මිස ධර්මයේවත් භාග්‍යතුන් වහන්සේගේවත් නෙමෙයි. එහෙනම් අපි තාම කීකරු නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා මිනිස්සුන්ට එහෙමත් දැනෙනවා. සොමේද තාපසතුමත් බලහම හරියට ගිනි කඳක් වගේ. දීපංකර භාග්‍යතුන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදු කෙනෙක්. කොහොම දේහ සම්පත්තියෙන් ඇද්ද? කොහොම රැස් විහිදෙන්න ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ඉඳලා රියන් ගණනක් ඈතට විහිදෙන රශ්මි කදම්බයක් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ නම් ඒ රශ්මිය රියන් 4යි. ඒ ආලෝකයට කියන්නේ ව්‍යාම ප්‍රභා කියලා. ශරීර ධාතුවේ ඉඳලා රියන් 4ක් ඈතට විහිදෙන අපූර්ව රැස්වලල්ලක් තියෙනවා. ව්‍යාම ප්‍රභා. ඒ රැස්වලල් ඉඳලා රියන් 80ක් ඈතට විහිදෙන තවත් රශ්මියක් තියෙනවා. ඒකට කියන්නේ අසීති හස්ත්‍ය ප්‍රභා කියලා. හරියට හඳ මඩල වගේ. සමහර කාලවලට අපි දකිනවා මැද්දේ හඳ පායලා තියෙනවා. හඳට ටිකක් ඈතින් රැස්වලල්ලක් තියෙනවා. අපි ඒකට කියනවා හඳ මඩල කියලා. ඒ හඳ මඩලින් පිටපැත්තට මහ පෘථුවිය දක්වාම ගලාගෙන ආපු සඳ කිරණ තියෙනවා. ඒ වාගේ හරියට මේ ස්වර්ණමය ප්‍රාකාර දෙකක් මැද්දේ නැත්නම් මාණික්‍යමය ප්‍රාකාර දෙකක් මැද්දේ පිහිටලා තියෙන රත්තරන් කඳක් වගේ තමයි ඈත ඉන්න කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ පේන්නේ. මේ කාරණාවල් හිතේ මවාගෙන මනසින් භාග්‍යතුන් වහන්සේ දැකගෙන වඳින කෙනෙකුට කොයිතරම් ශ්‍රද්ධාවක් උපදිනවද? ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගන්න පිම්පිරෙනවා වැඩි වෙන්නේ. ලං වෙලා වඳිනකොට හැඟෙන්න ඕනේ මම දැන් කොතනද ඉන්නේ? මම දැන් ඉන්නේ ව්‍යාම ප්‍රභාවයේ ඇතුලේ. ඒ අපූර්ව බුද්ධ රශ්මි වලල්ලට මම මැදි වෙලා මන් තරම් වාග්යවන්ත මන් තරම් වාසනාවන්ත කෙනෙක් තව ඉන්නවද? මට මෙහෙම ඇවිල්ලා වඳින්න හැමදාම ඉඩ නැහැ. අබුද්ධෝත්පාද කාලයක මට ඒක ලැබෙන්නෙම නැහැ. කලාතුරකින් බුද්ධෝත්පාදයක මට උපතක් ලැබුණා. මම අද භාග්‍යතුන් වහන්සේගේ රශ්මි වලල් ඇතුළට ඇවිල්ලා වඳිනවා. මේක මනසින් ගන්න ඕනේ. තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලයි. හැම වෙලාවෙම හිත සම කරන්න. ඔබ දොර අරගෙන විහාර මන්දිරය ඇතුළට යනකොට හිත සම කරන්න ජේතවන සුගන්ධ කුටිය ඇතුළට යනවා කියලා. එදා ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා ඔබට වඳින්න අවස්ථාව ලැබුණා නම් මේ ගණ්ඩ හදන්නේ ඒ අවස්ථාවයි. ඒක මෙතනින් ගත්තොත් තමයි මේ ජීවිතෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. නැත්නම් ඔහෙ දුවගෙන ගිහිල්ලා වැඳලාවා කියලා
අපිට ලැබෙන මහලොකු දෙයක් නෑ. ආන් ඒකයි හරියට සරණ යන්න භාග්‍යතුන් වහන්සේ මනාව හඳුනන්න වෙන්නේ. ඉතින් මෙහෙම ආලෝක ධාතුව විහිදුවා දීපංකර භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සුමේද තාපසතුමාට හිතුනේ මේ මහ උතුමාණන් වහන්සේට මම මොනවද පූජා කරන්න කියලා. මොනව දුන්නහම ඇද්ද කියලා. සක්වල ගැබ උන්වහන්සේට පූජා කළත් ඊට වඩා වටින දෙයක් තියෙනවා නම් ඒ මගේ ජීවිතය. සක්වලටම වඩා අපේ ජීවිතය අපිට වටිනවනේ. එහින්ද තීරණය කළා දැන් තියෙන වටිනාම දේ ජීවිතේ මං ඒක පූජා කරනවා කියලා. මඩවල පිරලා ඉවරත් නෑ. වල කටේ දිගෑරිලා බුදුරජාණන් වහන්සේ දිහාට හිස හරවලා අදිෂ්ඨානයක් කළා. ස්වාමීනි ඔබ වහන්සේ වගේ ලෞතුරා බුදු කෙනෙක් බවට පත් වෙන්න මගේත් පාරමිතාවයි. ආන් ඒ පාරමිතාව පූර්ණේ කරනකොට මා ජීවිතේ දන් දුන්න වාර තව බොහොමයි. එහෙමනම් අදත් මගේ ජීවිතය ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා වේවා කියලා තමයි අර මඩවලේදී ගෑරෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් කෙමෙන් ළඟට වැඩියා. වැඩලා ජීවිතේ පූජා කරපු මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා දිහා බැලුවා. බලලා නැවත වතාවක් මහරහතන් වහන්සේලා දිහා බැලුවා. මහරහතන් වහන්සේලා කොච්චරක් ඉන්නවද එතන? 4,00,000. පිටිපස්සේ ඉන්නවා මහරහතන් වහන්සේලා 4,00,000. උන්වහන්සේලාට කතා කරලා පැහැදිලි කරනවා මහණෙනි එක පුරුෂයෙක් ජීවිතයක් පූජා කරලා තියෙනවා. හැබැයි මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ පිටට පය තියන්න පුළුවන් අය දෙවියන් බ්‍රහ්මයන් මරුන් අතර කවුරුවත් නැහැ. මේ මුළු විශ්ව ධාතුවේම මේ පිටට පය තියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ සම්මා සම්බුද්ධ වූ මම විතරමයි කියලා. ඒ වෙලාවේ ඇහුවා ස්වාමීනි හේතුව. අන්න ඒ වෙලාවේ තමයි අර ශ්‍රේෂ්ඨ නියත විවරණය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුක ධාතුවෙන් ගලාගෙන යන්නේ. මහණෙනි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1කින්. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශේ සුද්ධෝදන නම් මහා පුණ්‍යවන්ත තාත්ත කෙනෙකුට දාව. මහා මායා නම් මහා පුණ්‍යවන්ත උත්තමාවියගේ කුසේ පිළිසිඳගෙන දසමාසයක් ඇවෑමෙන් මනුලොව උප්පත්තිය ලැබනවා සිද්ධාර්ථ නමින්. අවුරුදු 29ක කාමභෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 35න් ගෞතම සම්මා සම්බුද්ධ නමින් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ මුළු විශ්ව ධාතුවම සනසන මහා වීරවරයෙක් තමයි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනකොට මේ මහ පොළොව වෙවුලන්න පටන් ගන්නවා. ඇයි මේ ලෑස්තිය බුදු වෙන්නද? ඒක සුළුපටු කාර්යයක්ද? මහ පෘථුවියට ඒක දරන්න බැරුව යනවා. අහස ගොරවන්න පටන් ගන්නවා. විදුලි කොටන්න පටන් ගන්නවා. තවත් එවන් උත්තමයෙක්ද මේ පැලවෙන්න හදන්නේ කියලා. ඉතින් ඒ අසිරියෙන් පස්සේ මේ කාරණාව අහගෙන හිටපු තරුණ කාන්තාවක් සමම්පිච්ච මල් නැලි 8ක්, ඒ කියන්නේ මල් මිටි 8ක් අතේ තියෙනවා. 5ක් දීපංකර භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඒ පින අනුමෝදන් කරනවා. සියලු දෙනාටම ඇහෙන්න ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුවඳ සමන් මල් ඔබ වහන්සේට පූජා කරපු පිණින් ඔබ වහන්සේ මොහොතකට කලින් නියත විවරණ දෙවා වදාළ මේ මහා පුරුෂයාණන්ට සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කළා. ඊතුරු මල් මිටි 3 බුදුරජාණන් වහන්සේට පූජා කරලා ස්වාමීනි මේ මල් ඔබ වහන්සේට පූජා කරපු පිණින් මේ මහා පුරුෂයා ලෞතුරා බුද්ධත්වයේ ලබන අන්තිමාත්ම භාවයේ ඔහුගේ අග්‍ර මහේශිකාව බවට පත් වෙන්න මේ මල් මිටි 3 පූජා කිරීමේ කුසලය මට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ එදා සුමිත්තා නම් තරුණියක් මෙදා යශෝදරා දේවින් වහන්සේමයි. ඒ ලැබිච්ච මල් ටික භාග්‍යතුන් වහන්සේ කොයි තරම් නිහතමානීද. 3 වතාවක් අර වල වටේ දක්ෂිනාවර්තව ප්‍රදක්ෂිනා කරමින් මේ මල් සුමේද තාපසතුමාගේ ඇඟට ඉස්සා.
මල්මිටි 8ම. උන්වහන්සේ දානශාලාවට වැඩම කළා. හැම මහරහතන් වහන්සේ නමක්ම සුමේද තාපසතුමාට මල් පූජා කළා. එතකොට රහතන් වහන්සේලා ලක්ෂ 4ක් එක නමක් එක මලක් පූජා කළා නම් මල් ලක්ෂ 4කින් සුමේද තාපසතුමාට යන්නේ. රහතන් වහන්සේලා විතරක් මල් පූජා කළා නෙමේ, දිව්‍ය බ්‍රහ්මයෝ පවා මල් පූජා කළා. අහසින් මල් වැහි වැක්කිරෙන්න පටන් ගන්නවා. එයි මේ ලෞතුරා බුද්ධත්වයට නියත විවරණ හම්බ වෙනවා කියන එක කොයි තරම්ද කියන කාරණාව අපි මුලින් සාකච්ඡා කරපු කරුණුත් එක්ක කල්පනා කරන්න ඕනේ. ඉතින් මේක මේ විශ්ව ධාතුවට දරන්න බැරි තව මොහොතක්. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වැඩියට පස්සේ සුමේද තාපසතුමා කල්පනා කරනවා බුදුවරුන්ගේ කවදාවත් වචන දෙකක් නැහැ. ඒ නිසා දේශනාවක් කළා නම් මට බුදු බව ලැබෙනවා කියලා. ඒ එසේම තමයි. උන්වහන්සේ අර මල් ගොඩ උඩ ඉඳගෙන කල්පනා කළා පෙර බෝසත්වරු නියත විවරණයෙන් පස්සේ සම්මා සම්බුද්ධත්වයේ උදෙසා මොනවා කළාද කියලා. සිව් දිසාවුම් බැලුවා. තමන්ගේ ඥාණයට වැටහෙයිද මොනවා කළාද කියලා වැටහුන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ තමන්ගේ ඥාණයෙන් තමන්ගේ මනස මාවර්ජනය කරන්න පටන් ගත්තා. මොකක් කරන්න ඇද්ද කියලා. එතකොට තමයි වැටහුනේ පාරමිතා 10ක් ආකාර 30කින් පූර්ණේ කරන්න ඕන කියලා. දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී, සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී. මේ ආදි වශයෙන් එකක් 3 ගානේ 10ක් සම්පූර්ණ කරනකොට ආකාර 30ක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා සමත්‍රිංසත් පාරමිතා කියලා. පළවෙනි එක කුඩයි, දෙවෙනි එක ටිකක් ලොකුයි, තුන්වෙනි එක ඊටත් ලොකුයි. මොකද නැත්නම් උප කියපු ගමන්ම අපිට හිතෙන්නේ පොඩි කියලා. ඒ සිංහලයේ තමයි උප කියන්නේ දෙවෙනියා. නමුත් පාලියේ උප කියන්නේ පළවෙනියට වඩා ලොකුයි. දන් දෙනවා කියලා කියන්නේ තමන් හොයාගත්ත වස්තුව දෙනවට. ඒකට උපපාරමිතාවට එනකොට අවයව පවා දෙන්න පුළුවන්. පරමත්ත පාරමිතාවට එනකොට ජීවිතෙත් දෙන්න පුළුවන්. උඩට යනකොට ලොකු වෙන ක්‍රමයක් මෙතන තියෙනවා. එහෙම පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕන කියලා දකිනවා. නැවත වතාවක් අදිෂ්ඨාන කළා මම මේ සමත්‍රිංසත් පාරමිතාවම පූර්ණේ කරනවා කියලා. ආන්ගේ අදිෂ්ඨානයත් එක්කම සඳහන් කරනවා මේ මහ පොළොව හරියට රත රෝදයක් වගේ කැරකුණා කියලා. හඹගම් නුවර මිනිස්සුන්ට ඒක දරා ගන්නවත් හිතා ගන්නවත් බැරි වුණා. මිනිස්සු මහා බීතියටපත් වුණා. එක අවුඩ එක ඇද වැටුණා. හානි වෙන්නේ නැහැ එහෙම වුණාට. මිනිස්සු කල්පනා කරුවා දෙවියෝ කෝප වෙලාවක්ද මේ හදිස්සියේ. බුදුරජාණන් වහන්සේ ළඟට පේලියට ගිහිල්ලා මිනිස්සු අහනවා වැඳගෙන ස්වාමීනි ඇයි මේ? ආන් ඒ වෙලාවේ සඳහන් කළා නෑ දෙවියන්ගේ කෝපයක් නෙමෙයි. රටට අභාගියකුත් නෙමෙයි. අහවල් තැන මඩවලේ මල් ගොඩ උඩ ඉඳගෙන සුමේද තාපසතුමා ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමිතා අධිෂ්ඨාන කරනවා. ආන් ඒක විශ්වයට දරන්න බැරි බවයි කියාපාන්නේ කියලා. මිනිස්සු එතන ඉඳලා සාදු කියා සුමේද තාපසතුමා ළඟට ඇවිල්ලා ආයෙත් මල් පූජා කරන්න පටන් ගත්තා. මිනිස්සු උන්වහන්සේට මල් පූජා කර කර කියනවා දීපංකර පාදමූලයේ නිවන් දකින්න බැරි වුණොත් අපි ඔබ වහන්සේ ළඟ නිවන් දකින්න පාරමිතා පුරනෝමයි කියලා. එහෙම කී මිනිස්සු ඇඳලා යනවා. සුමේද තාපසතුමා එතෙන් පටන් තමයි මේ දස පාරමිතාව පූර්ණේ කරන්න පටන් ගත්තේ. ආන්ගේ අදිෂ්ඨානය ඇති කරගන්නවත් එක්කම උන්වහන්සේ කවදාවත් ලෞතුරා බුදු වෙනකම්ම මහනිරේක උපදින්නේ නැහැ. හැබැයි ඔසුපත් නිරයන්ගේ ඉපදෙනවා. මහනිරේකට යන්නේ නැහැ. ඒකේ මහනිර කීයේද? 8යි. සංජීවය, කාලසූත්‍රයේ, සංඝහතේ, රෞරවේ, මහා රෞරවේ, තාපයේ, මහා තාපයේ, අවීචිය මේ 8ට යන්නේ නැහැ. ඔසුපත් නිරයන්ට යනවා. තිරිසන් වෙලා ඉපදෙනවා වටුවෙකුට වඩා කුඩා වෙන්නේ නැහැ. ඒ කියන්නේ කූඹියෙක්, මදුරුවෙක්, මැස්සෙක්, අණුවෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. වටුවෙකුට වඩා කුඩා නැහැ. ඇතෙකුට වඩා ලොකු වෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙත් එතකොට ඉපදිලා තියෙනවා. ස්ත්‍රීත්වයේ කවදාවත්ම උපදින්නේ නැහැ. මෙන්න මේ වාගේ කරුණු කීපයක් නොයන තැන් ඇති වෙනවා. ඒ අදිෂ්ඨානය කරගන්නවත් එක්කම. එතන මේ ගමන එනකොට නිරේ උපදිනවා කියලා ඒ මහරිෂිවරයා දැනගෙනත් සංසාරේ කෙරවල කරන්නම හිතනවා. කෙරවල නොකර ලෞතර බුදු වෙන්නම හිතනවා.
දීපංකර පාදමූලයේ වැඳගෙන උන්වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්න වෙලාවෙත් තමන්ගේ හිත තමන්ට කියනවා සුමේද උඹට ඕනේ නම් මේ දීපංකර පාදමූලයේම දැම්මම රහත් වෙන්න පුළුවන්. ඒකට බණපද කීයද අහන්න ඕනේ? බණපද 2ක් විතරයි. 3 වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සව් කෙලිස් නැසලා සිව් පිළිසින් ව්‍යාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් අවශ්‍ය බණපද 2යි. ඒත් එක්කම තමන්ගේ හිත කියනවා සුමේද කැමතිනම් මේ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා කෙලවර 4,01 වෙනියා බවට පත් වෙයන් කියලා. ඒක දැම්මම කරන්න පුළුවන් වැඩ. ආයෙ හිත කියනවා සුමේද එහෙම කෙරුවොත් උඹ කොහොම කෙනෙක්ද? තමන්ගේ හිතම තමන්ට අවවාද කරනවා සුමේද බඩගින්නේ ඉන්න දරුවෝ ටික තමන්ගේ අම්මගේ වටේට කැරකි හාමත් වෙලා කෑම ඉල්ලනවා. අම්මට කෑමක් හම්බ වෙනවා. හැබැයි අම්මා ළමයින්ට හොරෙන් හැංගිලා කනවා. සුමේද ඒ අම්මා කොහොමද? දීපංකර පාදමූලයේ රහත් වුණොත් සුමේද උඹත් එහෙමයි. මේ කියන්නේ තමන්ගේ හිතමයි. තව කාරණාවක් සඳහන් කරනවා සුමේද දරුවෝ ටික ගේ ඇතුලේ ගිනි අරගෙන අම්මයි තාත්තා එළියේ ළමයි ඇතුළට වෙලා කෑ ගහනවා ඇහෙනවා බේරගන්න කියලා. මේ දෙන්න පැනලා දුවනවා. සුමේදේ මව්පියෝ දෙන්න කොහොමද? දීපංකර පාදමූලයේ ඔබ රහත් වුණොත් ඔබ මේ මව්පියන්